සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා. අලුත් මාසයක් අපි විශ්වාස කරනවා මේ මාසය අපිට පෙර මාසවල තිබුණා වූ ඒ ඛේදනීය අත්දැකීම් වලින් තොර වුණු සුබවාදීව නිරෝගීමත් මාසයක් මේ මාසය අපිට ගෙවන්නට හැකි වේවි කියා. ලිහිල් වෙමින් පවතින යන මොහොතේදී තවදුරටත් අවධානය යොමු කළ යුතු කාරණා තිබෙනවා. මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව විග්‍රහ කරගත යුතු තිබෙනවා. තවත් ආසාදිතින් වාර්තා වී මේ ආකාරයෙන්ම සිදුව තිබෙනවා. විදේශගතව පැමිණෙන සිසුන් හෝ වේවා ශ්‍රමිකයින් හෝ වේවා ඔවුන් මත පදනම් ආසාදිතින් වැඩිවීමත් නාවික හමුදා පොකුර තවමත් සක්‍රිය මට්ටමක පවතින බවක් තමයි මේ වාර්තා වන තොරතුරුත් එක්ක පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා අපි අද දවසේදී හිතුවා මේ මොහොතේ වසංගතය පිළිබඳ පවතින තත්ත්වය සහ ඇත්තටම මේ වෙලාවේ ශේෂ්ත්‍රයේ සිටින නිලධාරීන් දැවැන්ත කාර්යභාරයක් කරනවා. ශේත්‍රය කියන්නේ ඔබේ නිවසට අදාළව ඔබේ අම්මාකාරයෙන් නිරෝධායනයකට යටත් විය යුතු නම් ඒ සිදු කළ යුතු ආකාරය, ඒ සිදු කිරීම සඳහා වුන් කරන ක්‍රියාවලිය, මේ නිරෝධායනයට යටත් වන පිරිස අධීක්ෂණය කිරීම, මේ ඊට අමතරව නියදී පරීක්ෂණ සිදු කිරීම, මේ හැම දෙයක් වෙනුවෙන්ම ශේෂ්ත්‍ර නිලධාරීන් බොහොම දැවැන්ත කැපකිරීමක් කරනවා. ඒ නිසා අපි අද දවසේදී තවත් සුවිශේෂී පාර්ශවයක් එකතු කරගන්න සූදානම් මේ කතා බහ ඇතුළතදී අද ගෞරවණීයව ආරාධනා කළා අපත් එක්ක නිරන්තරයෙන් අඛණ්ඩව කතා බහ කළ වසංගත විද්‍යා ඒකකයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලංග රුවන්පතිරණ වෛද්‍යතුමන් අයිබන් වෛද්‍යතුමනි මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අපි ආරාධනා කළා අර ශේෂ්ත්‍රය පිළිබඳ අපි කතා කරද්දී කොළඹ දිස්ත්‍රික්කයේ කියන්නේ පොකුරු කිහිපයක්ම සක්‍රිය වුණා. අපි දැක්කා බණ්ඩාරනායකපුර හෝ වේවා එතනින් පස්සේ යන විටදී තවත් බොහෝ ප්‍රදේශ ගත්තිරදී කොළඹ දිස්ත්‍රික්කයේ අවදානමක් ඇති වුණා. ඒ අවදානමේදී ඔවුන් කර කැපකිරීම ඔවුන් ලබා දුන්නු දායකත්වය අතිවිශාලයි. ඒ නිසා කොළඹ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ ප්‍රධාන වෛද්‍ය විශේෂඥ හේමාලි ජයකුඩි වෛද්‍යතුමීටත් අයිබෝන් බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා. මම මුලින්ම වෛද්‍යතුමාගෙන් කතාව පටන් ගන්නම්. ඊයේ දවසේදී වාර්තා වුණු ආසාදිතයින් සංඛ්‍යාව සහ මේ මොහොතේ පවතින තත්ත්වය පොඩ්ඩක් විග්‍රහ කළොත්. චාමර දැන් ඊයේ දවස් ඇතුළත රෝගීන් 13 දෙනෙක් අපිට වාර්තා වුණා. ඉතින් ඒ 13 දෙනාගෙන් ඇත්තටම 9 දෙනෙක්ම විදේශ රටවල් සිට පැමිණි අයවලුන්. එතකොට ඒ 9 දෙනා නැවතවරක් අපි බෙදුවොත් මේකෙන් 7 දෙනෙක් රුසියාවේ සිට පැමිණි අය සහ 2 දෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය. ඒත් එක්කම ඉතුරු 4 දෙනා නාවික හමුදා සමාජිකයන්. ඉතින් මෙහින් බැලුවම ඇත්තටම ඔබ කලින් පූර්විකාවේ කිව්වා වගේ නාවික හමුදා පොකුර ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. නමුත් එය තාම සම්පූර්ණයෙන්ම නිවි ගිහිල්ලා නැහැ. ඉතින් ඉදිරියටත් අපි ක්‍රමික අඩුවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් කියන්න සතුටුයි බොහෝ දුරට එහි බලපෑම දැන් ක්‍රමිකව අඩු වෙමින් යනවා. ඉතින් ඒත් එක්කම අපිට ඊළඟට ආපු ගැටලුව තමයි මේ විදේශ රටවලින් එන අය අපි ලංකාවට පිළි අරගන්න අවශ්‍යමයි. ඉතින් ඒ අයට අපි පහසුකම් සලස්වගෙන යනවා. නමුත් ඔබ දකිනවා විශාල වශයෙන් ආසාදිත වූ අය තමයි පැමිණෙන්නේ. ඉතින් එම රටවලින්ම. ඉතින් එම නිසා අපි මේ දවස්වල අපිට ඒක තමයි අපේ තියෙන විශාලතම අභියෝගය. ඉතින් අපි අභියෝගයත් ජය ගනිමින් යනවා. අර සිදුවීම් වශයෙන් ගත් විටදී අප දුටුවා හොරණ ප්‍රදේශයේදී යුද හමුදා සෙබළෙකු ආසාදිත වීම සම්බන්ධයෙන් සිදුවීමක් සිදු වෙනවා. ඒත් එක්කම කඩ වෙඩඳසල් 4ක් වහලා දමලා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ සිටින පිරිසක් නිරෝධායනයට යටත් කරනවා. මොකද්ද මේ සිදුවීම සහ මේ ආශ්‍රිතයින් හඳුනාගෙන තියෙන්නේ? ඔව් ඇත්තටම ඒ සිදුවීම මම සැකවින් කියනවා නම් ඇත්තටම දැන් ඔය පහුගිය දවස්වක අපි 19 20 වෙනිදා දවස් දෙකේ ආපු කුවේට් රාජ්‍යයේ සිට පැමිණි ගුවන් යානා දෙකේ පැමිණි මගීන් ඔබ දන්නවා ලංකාවට විශාල පිරිසක් එම ගුවන් යානා දෙකෙන් පැමිණියා. ඒ වගේම මේ ගුවන් යානා දෙකෙන් පැමිණි පිරිසෙන් අති බහුතරයක් ආසාදිත අයව. ඉතින් ඒ අය සමග වැඩ කිරීමට යාමේදී තමයි මෙම සිද්ධිය සිදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හමුදා සමාජිකයන් යම්කිසි විශේෂ අත්‍යවශ්‍ය හේතුවක් නිසා එතුමාට යන්න වෙලා තියෙනවා මේ ප්‍රදේශයට. ඉතින් එහෙම යාමේදී තමයි මෙම සිදුවීම් වෙලා තියෙන්නේ. නමුත් එතුමා ගොඩාක්ම තමන් විය යුතු ආවරණ මුඛාවරණ සියල්ල පැළඳගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා එතුමා ඒක අවශ්‍යතාවය ඊටාම ක්‍රමිකව හොඳින් කරගෙන තියෙනවා. නමුත් අපි වැඩි හොඳට පොකුරක් ඇතිවීම සම්පූර්ණයෙන් 100%ක්ම වැළැක්වීම සඳහා එතුමා ගියපු ප්‍රදේශයේ අදාළ කඩවල් කිහිපයක් දැන් අපි වහලා ඒවා හිටපු අය නිරෝධායනයට ලක් කරලා තිනවා. ඒ අරින්ද අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එතනින් පොකුරක් මතුවේ කියලා. ඔහු කඳවුරු ආශ්‍රිතව සිටි කෙනෙක්ද? කඳවුරක බලපෑමක් තියෙනවද? නෑ කඳවුරක බලපෑමක් නැහැ. නමුත් එතුමා අර බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ සේවය කරපු එම අවස්ථාවේ සේවය කරලා කරපු කෙනෙක්. එතකොට ඒ අවස්ථාවේදී අර මං කියපු ගුවන් යානා දෙක පැමිණීමෙන් අතිවිශාල පිරිසක් එකවර වගේ පැමිණියා. ඉතින් ඒ අවස්ථාවට සහභාගී වෙලා ඒ අවස්ථාවේ රාජකාරී කටයුතු කිරීම හේතුවෙන් තමයි ඉතින් මෙහෙම පැමිණුනේ.
මේ සිදුවීම ලක්ුණේ. ඉතින් නමුත් එතුමත් සම්පූර්ණ නියමිත ක්‍රමවේදවලට ඒ නිසි ඇඳුම් ඇඳගෙන හිටියත් තාම කලාතුරකින් වෙන සිදුවීමක් විදිහට තමයි අපි මේක දකින්නේ. අපි දැන් ශේෂ්ත්‍රය පිළිබඳ ටිකක් කතා කළොත් එහෙම මම මුලින්ම වෙන කාරණාවලට යන්නට කලින් වෛද්‍යතුමනි මේ ගත වෙච්ච මාස දෙක තුනක අත්දැකීම ගැන පොඩ්ඩක් කතා කළොත් මුලින්ම. මේ ගත වූ කාලය තුර මට කියන්න තියෙනවා අපිට ලංකාවේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණු දිස්ත්‍රික්කය තමයි කොළඹ දිස්ත්‍රික්කය. කොළඹ දිස්ත්‍රික්කයේ කොටස් දෙකකින් තමයි සෞඛ්‍ය සේවාව ලබා දෙන්නේ. කොළඹ මහනගර සභාව ප්‍රදේශය සහ කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ටාශය මගින් සිදු කරන ලබන සේවාව. අපිට ඒකාබද්ධ වශයෙන් අපිට මේ වෙනකොට රෝගීන් 156ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දසදහසකට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට ලක් වෙලා තිබෙනවා. මේ වෙනකොට රෝගීන් ප්‍රජාවෙන් වාර්තා වෙන්නේ නැහැ. නමුත් අපිට කොළඹ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථාර්ථයට පත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම නිරෝධායන කඳවුරු කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. ඒවායේ පරීක්ෂණ කිරීමට තිබෙනවා. ඒ වගේම නියැදි පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම අපි අපේ ආවේක්ෂණ පද්ධතිය තවමත් දැඩි ලෙස ක්‍රියාත්මක කරගෙන ඉන්නවා. කොහෙන් හෝ යම්කිසි කේස් එකක් රෝගියෙක් වාර්තා වුණොත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරන්න. දැන් අපි කියන්නේ මාස දෙකක විතර ඉඳලා බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙකු වාර්තා වුණේ නැහැ කියන තැනනේ අපි ඉන්නේ. ඇත්තටම කොළඹ රෝගියෙක් හිටියත් අහු වෙන තරමට පරීක්ෂණ ඔබතුමිය නදියත් කරනවාද? ඔව්. මේ අවස්ථාවේදී පරීක්ෂණත් යනවා. ඒ වගේම අපේ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ අය දැඩි ලෙස සෝදිසියෙන් සිටවා. විශේෂයෙන්ම දැන් මේ නිරෝධායන කඳුරු වල තමයි ප්‍රධාන වශයෙන්ම නිරෝධායන කටයුතු මේ මොහොතේ සිද්ධ වෙන්නේ. හැබැයි මේ නිරෝධායන නිදහස් වෙන අය නැවතත් නිවස තුලත් අපි වඩාත් පරීක්ෂණ වීම සඳහා දවස් 14ක් නිරෝධායනය කරනවා. ඉතින් මේ කටයුතු සම්බන්ධවත් ඒ අය දැඩි ලෙස කටයුතු කරනවා. ඒ විතරක් නෙමේ යම්කිසි විදිහකින් රෝගියෙක් මොකද අපිට හම්බෙච්ච ගොඩක් රෝගීන් රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් නෙමෙයි විශේෂයෙන්ම මෑත දිනවලදී. එතකොට මෙවැනි කෙනෙක් යම්කිසි විදිහකින් සමාජ ස්ථානයක හිටියොත් ඒ අයගෙන් වෙන කෙනෙකුට රෝගය බෝ නොවන ආකාරයෙන් කටයුතු පිළිවෙත් රාශියක් තිබෙනවා. මේ දවස්වල ගොඩක් අය කතා කරන්නේ ඒ සම්බන්ධව. ඒ කටයුතුත් නිසි ආකාරයෙන් සිදු කරන්න අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනවා. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ අපි හඳුනාගත්ත බණ්ඩාරනායකපුර ඊට පස්සේ මෝදර මට්ටක්කුලිය මේ ප්‍රදේශයේ මරදාන ඊට පස්සේ මේ හැටේවත්ත ප්‍රදේශය මේ කියන ප්‍රදේශ තාමත් ඔබතුමීලගේ සුපරීක්ෂණ යටතේ තියෙන්නේ. දැන් මේ පැත්ත අවුලක් නැහැ කියලා අපි අයින් කළාද තියෙන්නේ? දැනටත් සුපරීක්ෂණ යටතේ පවත්වනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ දැන් අතර මුලින්ම කේසස් රෝගීන් වාර්තා වුණේ ඇත්තටම අපේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කොටසේ විශේෂයෙන්ම මුලින්ම විදේශගතව සිට පුද්ගලයන් සහ ඒ අයගේ ආශ්‍රිතයන් සම්බන්ධ රෝගීන් තමයි මුලින්ම වාර්තා වෙන්නේ. එතකොට ඒ ප්‍රදේශවල තත්ත්වය දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තිබෙනවා. නමුත් ඒ අවදානම් කලාප තවමත් තියෙනවා. ඒ වගේම කොළඹ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව අවදානම් කලාප තවමත් තියෙනවා. ඒකයි නියැදි පරීක්ෂණ දිගටම සිදු කරගෙන යන්නේ. හොඳයි. ශේෂ්ත්‍රය තුළ බොහොම ලොකු කාර්යභාරයක් සිදු වෙනවා. අපි තවදුරටත් ඉදිරියට කතා කරමු. අනිත් කාරණේ තමයි අපි බලන්නට ඕනේ. සාමාන්‍යයෙන් අපි මේ ආසාදිතයින් වාර්තා වීම සහ රෝගය පිළිබඳ මුලින්ම කතා කරපු දවස්වල අපි කතා කළේ වක්‍රයත් එක්ක. මේ වක්‍රය මේ බොහොම පහළ මට්ටමින් පවත්වාගෙන යා යුතුයි. මේ කාරණා කතා කළා. හැබැයි දැන් ලංකාවේ වක්‍රය ගත්තොත් එහෙම විචලනයන්ට ලක් වෙමින් යන වක්‍රයක් අපි දකිනවා. ලෝකෙ ගත්තත් ලෝකෙත් එවැනි ආකාරයේ අත්දැකීම් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තත් දවසකට සාමාන්‍යයෙන් දසදහසක් විතර ආසාදිතින් වාර්තා වෙන තැනක තිබෙනවා. ලෝකයේ සහ ලංකාව සංසන්දනය කළොත් වෛද්‍යතුමනි අපේ තත්වය හොඳ තැනකද තියෙන්නේ අවධානමකද තියෙන්නේ? ඇත්තටම චාමර මම මේ අවස්ථාවේදී ඒ සංසන්දනය කරන්න කලින් ඔබගෙන් මොහොතක් ඉල්ලනවා ලෝක තත්ත්වය අපි අද සඳුදා දවසේ හින්දා පහුගිය සතියේ ගත වෙච්ච ආකාරය පොඩි ඉදිරිපත් කිරීමක් කරන්න. අපේ රූප රාමුත් තියෙන අපිට බලන්න පුළුවන්. ඒ රූප රාමුත් එක්ක බැලුවහම දැන් ඔබට පෙනේ දැන් මේකෙදී මේ තියෙන්නේ මුළු ලෝකෙම ගත්තම දවසකට වාර්තා වෙන රෝගීන් සම්බන්ධයෙන්. දැන් මේකෙදී අර මුල් කාලේ ක්‍රමිකව අති වේගයෙන් වැඩි වෙලා ඊට පස්සේ එක්තරා මධ්‍යම ප්‍රමාණයකට දිනකට වාර්තා වෙමින් ගිහිල්ලා දැන් ඔබ දකිනවා අවසාන හරිය වෙනකොට ලක්ෂයට වඩා දිනකට ලක්ෂයට වඩා වැඩි ප්‍රමාණයක් යනවා. ඉතින් ඒ කියන්නේ ලෝකයේම කල්පනා කරලා බැලුවොත් අසංගතේ තව තවත් ඉදිරියට වැඩි වෙන එක තමයි අපිට පෙන්වන්නේ මෙතනින්. නැතුව ලෝක වක්‍රය අඩුවීමක් අපිට පෙන්වන්නේ නැහැ. වඩු ඉහළ යෑමේ වේගය දැන් පෙරටත් වඩා පොඩ්ඩක් උඩට ගිහිල්ලායි තියෙන්නේ අවසාන හරිය වෙනකොට. ඉතින් මේක වෙන්නේ කොහොමද කියන එක අපි බැලුවොත් එහෙම දැන් අපි මීට කලින් අපි දැකපු ප්‍රධාන දේ තමයි ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තමයි මේකට ප්‍රධාන වශයෙන්. දැන් අපි ඒකේ තත්ත්වය බැලුවොත් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඒකේ දැන් මේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වක්‍රය. දැන් නමුත් ඔබට මේකෙන් පේනවා නමුත් දැන් එම වක්‍රය ක්‍රමිකව අඩු වෙගෙන යනවා. දැන් ඊට පස්සේ ස්ලයිඩ් එකේ පෙන්නනවා මහා බ්‍රිතාන්‍යය
එතකොට දැන් මේකේ බැලුවත් ඒ විදිහට ක්‍රමික අඩුවීමක් පෙන්වනවා. දැන් එතකොට කොහෙන්ද මේ ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් එන්නේ? දැන් අපි ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකට ගියාම ඔබට පෙනෙයි. දැන් මේක ඊට පස්සේ රට මේතෙන්දිත් ක්‍රමික අඩුවීමක් තමයි පෙන්වන්නේ. අපි ඉදිරියට යමු මේ දැන් මෙතෙන්දී අපිට පේනවා දැන් ක්‍රමික වැඩිවීමක්. දැන් එතකොට මේ වගේ රටවල් අපිට බැලුවහම ක්‍රමිකව මේ බ්‍රසීලය. ඔව්. බ්‍රසීලයේදී ඔන්න දැන් අපි හිතනවට වඩා වැඩි ප්‍රමාණයක් එනවා. දැන් ඇමරිකාවේ ක්‍රමිකව අඩු වෙගෙන එනකොට නමුත් මෙහි දැන් බ්‍රසීලයේ ක්‍රමිකව වැඩිවීමක් පේනවා ඉදිරියට. දැන් අපි ඉස්සරහා ඊළඟ ස්ලයිඩ් එක බැලුවොත් දැන් මේ මෙක්සිකෝව. එතකොට මෙක්සිකෝවේදීත් එම තත්ත්වෙමයි. ඉතින් දැන් මෙතෙන්දි වෙලා තියෙන්නේ ඇත්තටම අර මුලින් දායකත්වයේ දීපු ඇමරිකාව සහ එංගලන්තය නෙවෙයි දැන් දායකත්වයේ දෙන්නේ ලෝක වර්ධනය වැඩි වෙන්න ලතින් ඇමරිකානු රටවල්. සහ දැන් අපි තව ඉදිරියට ගියාම ඔබට පෙනේ රුසියාව. ඔව් මේ රුසියාව. රුසියාවේ තත්ත්වයත් එම වගේමයි. මොකද ක්‍රමික චූටි අඩුවීමක් තිබ්බට ඉන්න ජනගහනයත් එක්ක බැලුවහම දවසට 10000ට එහා ගියපු සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඉතින් ඒක අර ලක්ෂය හදන්න විශාල දායකත්වයක් දෙනවා මේ රුසියාවේ. දැන් අපි තව ඉදිරියට යමු. දැන් මේක තමයි මට දැන් අලුතෙන් පෙන්වන්න ඕන එක. දැන් ඔය මැද පෙරදිග කලාපයේ ක්‍රමික වැඩිවීම. දැන් මෙතෙන්දි බලන්න දැන් මැද පෙරදිග කලාපයේ බොහෝ රටවල් ගත්තොත් එහෙම මේ වගේ ක්‍රමික වැඩිවීමක් තමයි පෙන්වන්නේ දවසට වාර්තා වෙන්නේ. අපි ඉදිරියට යමු. මේ බහරේන් රාජ්‍යය. දැන් බහරේන් රාජ්‍යය ගත්තත් ඒ විදිහටම ක්‍රමික වැඩිවීමක් පෙන්වනවා. අපි ඊළඟ දැන් මේ ඉන්දියාව. ඔව් ඉන්දියාවේදී තත්ත්වය දැන් මේක තමයි අපිට ඊටාම වැදගත් එක. මොකද අපිට ආසන්නම රට සහ අපේ ළඟම අපිට ගොඩාක් සම්බන්ධතා තියෙන රට. එතකොට දැන් මෙතෙන්දිත් ඔබට පේනවා කොයිතරම් වැඩිවීමක්ද මේ පෙන්වන්නේ. ඉතින් දැන් මේ වක්‍රය නැවතීමේ ලකුණක් හිතන්නවද? ඔයගේ පරීක්ෂණ මට්ටමත් අඩුයි. පරීක්ෂණ මට්ටමත් අඩුයි. ඉතින් දැන් මේ කරන පරීක්ෂණ මට්ටමේ මෙහෙම නම් දැන් බලන්න මේ වක්‍රය අඩු ගානේ කුඩා නැම්මක්වත් නැහැ. නැමීමක් ගැන හිතන්න. ඉතින් මේක අපිට හරි වැදගත්. දැන් ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් පාකිස්තාන. ඔව් පාකිස්තානයේ තවත් අපේ ළඟම තියෙන රටක්. එහි තත්ත්වය එමමයි. ඉතින් අපි අපේ රටේ අඩු වුණා කියලා අත්‍තරම අපිට සතුටු වෙන්න බෑ මෙන්න මේ හේතු හින්දා. තව අපි ඉදිරියට යමු මම මේ හිතුව පෙන්වන එක වටිනවා කියලා. බංග්ලාදේශ. ඊළඟ එක්කෙනා තමයි බංග්ලාදේශ. දැන් අපිට බංග්ලාදේශය ගත්තත් ඔබට පේනවා එම ආකාරයෙන්මයි. ඒ කියන්නේ දකුණු ආසියාතික කලාපීය රටවල් අපේ ආශ්‍රිත රටවල් බොහොමයකගේ තත්ත්වය ඒ විදියයි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න. මෙන්න මේ ස්ලයිඩ් එක මේ චාමර ඉතාම වැදගත් ස්ලයිඩ් එකක්. දැන් මේකේ පෙන්වන්නේ එක එක කලාපයෙන්. දැන් ලෝකේ අපි දන්නවා දකුණු ආසියාතික කලාපය, ඇමරිකානු කලාපය, ඊළඟට යුරෝපා කලාපය කියලා. දැන් මේකේ මේ යට තියෙන අර දුඹුරු පාට කලාපයෙන් පෙන්වන්නේ ඇත්තටම ඇමරිකන් ප්‍රදේශවලින් කොච්චරක් දුරට මෙම ඉන්න සක්‍රීය රෝගීන්, ඒ කියන්නේ එක දවසකට වාර්තා වෙන රෝගීන් සඳහා දක්වන දායකත්වය, කහ පාටින් පෙන්වන්නේ යුරෝපීය ප්‍රදේශවලින් දක්වන දායකත්වය සහ මැද තියෙන නිල් පාට කොටසින් පෙන්වන්නේ ඇත්තටම ආසියාතික කලාපීය රටවල් වලින් දක්වන දායකත්වය. ඔබට පේනවද දැන් අර යට චූටි කොළ පාට වගේ එකක් තියෙනවා. ඒක තමයි අප්‍රිකානු මහද්වීපයෙන් දක්වන. එතකොට දැන් මෙතෙන්දි පේනවා දැන් මුල් හරියේදී වසංගතයේ මුල් අවස්ථාවේදී ඇත්තටම යුරෝපීය රටවල් වලින් තමයි වැඩි දායකත්වයක් දක්වන්නේ. නමුත් දැන් කෙළවරට වගේ යනකොට ක්‍රමිකව ඒක ඇමරිකානු මහද්වීපයේ තමයි වැඩි දායකත්වයක් දක්වලා තියෙන්නේ. දැන් ඊළඟ ස්ලයිඩ් එකට අපි ගියාම දැන් මේකෙදි බලන්න පුළුවන් මේ තමයි මරණ සඳහා දිනකට වාර්තා වෙන මරණ සඳහා කලාප වලින් දක්වන දායකත්වය. එතකොට දැන් මෙතෙන්දිත් ඔබට පේන්නේ දැන් මුල කාලයේදී අර හා සමානවම යුරෝපීය රටවල් තමයි වැඩි දායකත්වයක් දක්වන්නේ. දැන් ක්‍රමිකව ඒ කට්ටිය ඒක අඩු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දැන් ඇමරිකාවත් ක්‍රමිකව අඩු වෙනවා. දැන් පොදුවේ බලනකොට මේකේ පෙන්වන වැදගත් කාරණාව තමයි දැන් ලෝක වක්‍රයේ දිනකට වාර්තා වෙන රෝගීන් ගණන ක්‍රමිකව ඉහළ ගියාට මරණ සංඛ්‍යාව ඇත්තටම අපිට යම්කිසි අඩුවීමක් පේනවා. ඒක ඇමරිකානු කලාපයේත් පේනවා. ඒ වගේම තමයි යුරෝපා කලාපයේත් පේනවා. ඉතින් මේක ඇත්තටම සාධනීය තත්ත්වයක්. ඉදිරියට යනකොට අපි ගොඩක් දේවල් අලුතෙන් රෝගය ගැන ඉගෙන ගන්නවා. ඉතින් ඒ හින්දා ඒවායේ රෝගීන්ට ප්‍රතිකාර ක්‍රම ගැන අපි දැනුවත් වෙනවා. ඒ හින්දා තමයි මේ වගේ ක්‍රමික අඩුවීමක් වෙන්නේ. ඇත්තටම ඔබට එතෙන්දිත් තව හොඳට පේනෙයි. දැන් ආසියාතික කලාපයේ මරණ සංඛ්‍යාව අර මුලින් තිබ්බට වඩා දිනකට වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාවට වඩා ඇත්තටම යම්කිසි අඩුවක් තියෙනවා. ඉතින් මෙතෙන්දී ඒකත් මම කැමතියි පෙන්වන්න. ඉතින් මේ වගේ තමයි ඇත්තටම ලෝකයේ තත්ත්වය පහුගිය සතිය අපි සහ ඊට කලින් සමාලෝචනය කරලා බැලුවොත්.
මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තියෙනවා. හැබැයි ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමක් දවසින් දවස සිදු වෙනවා. දැන් මේ බලන විටදී සමහර කලාපවල වල ආසාදිතයින් වාර්තා වීම පිළිබඳ ප්‍රශ්න දැන් අර අඩුවෙන් තිබුණාට මේ අප්‍රිකානු කලාපයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේත් කියවෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. දැන් අප්‍රිකානු කලාපයේ වැඩිපුරම අපි දකින්නේ රෝගීන් දකුණු අප්‍රිකාවේ. ඒ වගේම නයිජීරියා වගේ රටවලුත් දකිනවා. ඉතින් දැන් මේකේ තියෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රෝගීන් වාර්තා වීමේ අඩුවක්. එහෙම නැත්නම් පරීක්ෂණවල යම්කිසි අඩුවක් නිසාද මෙහෙම වෙන්නේ කියන එක. ඉතින් ඒකට ඇත්තටම තාම හරි පිළිතුරක් නැහැ. ඉතින් අනිත් ප්‍රශ්නේ තමයි දැන් දකුණු අප්‍රිකානු ඒ කලාපයේ රටවල් අති බහුතරයක් දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල්. ඉතින් ඒ අයට මේ පරීක්ෂණ කිරීම සඳහා පහසුකම් වල ලොකු ගැටලු තියෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික ආරක්ෂක උපකරණ වල යම් දැඩි හිඟයක් තියෙනවා. ඇත්තට මේක ලෝකෙම තියෙන හිඟයක්. නමුත් ඉතින් විවෘත වෙළඳපොලේ මේවා මිලදී ගැනීමේදීත් යම් ප්‍රශ්න කට්ටියට තියෙනවා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනතුරු අංගවලක් තියෙනවා. ඇත්තටම මේ වෛරසය අප්‍රිකානු කලාපයට ගියොත් විශාල වශයෙන් පැතිරෙන්න අවදානම තියෙනවා. ඒ වගේම තමයි පැතිරිලා ජීවිත හානි සහ අනිකුත් විනාශයන් බහුල වශයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙම කලාපය කියලා. නමුත් ඔබ අර ග්‍රාෆ් එකේ දැක්කා මේ වෙනකොටත් වර්ධන ඉතාම හිමින් තමයි යන්නේ යම්කිසි හේතුවක් හින්දා. දැන් මැද පෙරදිග ආසාදිතයින්ගේ වැඩිවීමක් අපි දකිනවා වක්‍ර ඉහළට යාම. දැන් අපිට ආපු ෆ්ලයිට්ස් වල ගත්තත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ගත්තාම බොහොම වැඩි පිරිසක් පෙන්නුම් කරනවා. ඇයි මැද පෙරදිග මේ කලාපයේ මෙහෙම වෙලා තියෙන්නේ? ඉතින් මගේ අදහසේ හැටියට නම් මැද පෙරදිග රටවල් වල ජනගණත්වයත් යම්කිසි මට්ටමකට වැඩි. ඔබ දන්නවා දැන් රට විශාල වුණාට ප්‍රධාන නගර කීපයකට තමයි ඒ අය එකතු වෙලා තියෙන්නේ. මොකද දැන් මුළු රටවල් පද්ධතියේම ප්‍රධාන නගර තමයි තියෙන්නේ. ඇත්තටම දැන් ඒ නගර ආශ්‍රිතව තමයි ඊටාම ජනගණත්වය වැඩි. ඉතින් එකක් ඒක අනිත් එක තමයි මේ රෝගයේ ව්‍යාප්තිය අපි දන්නවා ඊටාම තදින්ම රඳා පවතිනවා තමන්ගේ ඇග්දිය කියන්නේ අපි කරන චර්යාත්මක වෙනස්කම් සහ අපි මේ වැළැක්වීම කලින් පටන් ගත්ත රටවල් හොඳ ප්‍රතිඵල දක්වලා තියෙනවා. ඉතින් සමහරලාට මේ වගේ රටවල් මැද පෙරදිග රටවල් සමහරක් අය ටිකක් ප්‍රමාද වෙලා තමයි තමන්ගේ මේ නිවාරණ කටයුතු පටන් ගත්තේ. ඉතින් ඒ වක්‍ර දිහා බැලුවත් පේනවා තාමත් ඒවා උඩට යමින් පවතින වක්‍ර. දැන් අපි දැන් වියට්නාම වගේ රටවල් ගත්තොත් මේ අය මුලින් පටන් ගත්තා වක්‍රය එච්චර උඩ ගියේ නැහැ. නමුත් දැන් ක්‍රමිකව පල්ලයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක ඊටාම හොඳටම පේන තැනක් තමයි මේ මැද පෙරදිග. මොකද ප්‍රමාද වී පටන් ගත්තොත් වක්‍රය ඉහළ මට්ටමකට ගිහිල්ලා තමයි මැද මට්ටමකට ඇවිල්ලා ක්‍රමිකව පල්ලයට එන්නේ. මම හිතනවා උන් දැන් දේවස්ථාන පව විවෘත කරන තැනට ඇවිත් තියෙනවා. ඔව් ඔව්. මේ නිසා ලෝකීය තත්ත්වය තමයි මේක. ඒත් එක්කම අපි ලංකාවේ ශාස්ත්‍රය පිළිබඳව කතා කළ යුතුයි. වෛද්‍යතුමියනි නිරෝධායනය කියන වචනය හැම වෙලාවෙම අපිට ඇහෙනවා අපි අහනවා සහ දැන් ඒක සාමාන්‍ය සුලභ වචනයක් බවට පත් වෙලා. හැබැයි නිරෝධායනය කියන ක්‍රියාවලිය ගත්තාම ඒක ඇතුළේදී ශාස්ත්‍රයේ කරන කාර්යභාරය අති විශාලයි. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ආසාදිතෙක් වාර්තා වුණාගෙන් පස්සේ නිරෝධායන ක්‍රියාවලිය කොහොමද දියත් වෙන්නේ කියන දේ. ඒක දැඩි සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම ආසාදිතෙක් තහවුරු වුණාට පස්සේ වසංගත වේදාංශයෙන් තමයි ජාතික මට්ටමින් අපිට මුලින්ම දැනුම් දීම කරනවා දිස්ත්‍රික් මට්ටමට ඔබේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතෙක් වාර්තා වුණයි කියලා. ඊට පස්සේ ඒ එක්කම වසංගත වේදාංශයෙන් එම රෝගියාව රෝහලේදී සම්බන්ධ කරගෙන ඒ අයගේ මූලික තොරතුරු ටික ලබා ගන්නවා සායනික ඉතිහාස තොරතුරු. ඊට පස්සේ අපිට ලබා දෙන මූලික පසුබිම් තොරතුරුත් සමග අපි අදාළ ඔහු පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වැදි නිලධාරීවරයා සහ ඔහුගේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම ශේෂ්ත්‍රයට යවීම සිද්ධ කරනවා. මෙතනදී අපි කියනවා විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයට කේසස් ගොඩක් වෙලාවට වාර්තා වෙන්න තිබුණේ හවස 4න් පස්සේ. කියන්නේ හවස 4 ඉඳන් රාත්‍රී 10 11 වෙනකම් වගේ කාලේ තමයි අපිට ඔය මේ රිපෝට් වෙන්නේ ආසාදිතයන් සම්බන්ධව. එතකොට ඒ වෙලාවට තමයි මේ අයට මේ ක්‍රියාවලිය පටන් ගන්න වෙන්නේ. ඔබට පසුබිම් කතාවක් කරනවානේ දැන් ආසාදිතයෝ රැට තමයි වාර්තා වෙන්නේ කියලා. ඔව් ඒකට පසුබිම් කතාවක් තිබෙනවා. නමුත් අපිට වාර්තා වෙන්නේ ඒ වෙලාවට. ඊට පස්සේ මේ වෙලාවට මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අදාළ ප්‍රදේශයට යනවා. ඊට පස්සේ අපි එම නිවස ආශ්‍රිතව අපේ පරීක්ෂණ ආරම්භ කරනවා. අපේ පරීක්ෂණයේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේම පුද්ගලයාගේ සමීපතමින් එහෙම නැත්නම් ආශ්‍රිතයින් සමීප ආශ්‍රිතයින් සොයා ගැනීම. එතනදී යාගේ රෝග ලක්ෂණ මතු වුණාට දින කිහිපයකට පෙර සිටම මෙයා ආශ්‍රය කරපු පුද්ගලයන් සම්බන්ධව අපි තොරතුරු ගන්නවා. කොහෙද ගියේ, ගෙදරට කවුද ආවේ වගේ තොරතුරු. ඊළඟට ඊට අමතරව මෙයාගේ රෝග මූලාශ්‍රය අපිට පැහැදිලි නැත්නම් ඒ සම්බන්ධ තොරතුරුත් එකතු කරගන්න සිද්ධ වෙනවා. අපිට අපේ අරමුණ වෙන්නේ හැමතිස්සෙම රෝගයට නිරාවරණය වූ පුද්ගලයන් නිරෝධායනය වෙන්න අවශ්‍යයි. ඒ තමයි සමීපතම ආශ්‍රිතයින්. එලෙස නිරාවරණ නොවූ පුද්ගලයන් එක්ස්පෝස් නොවිච්ච අය අපිට නිරෝධායනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අයට අපි විශ්වාසය ඇති කරලා ඔබට ගැටලුවක් නැහැ කියන දේ කියන්න අවශ්‍යයි. මේක තමයි අපේ අරමුණ වෙන්නේ
කාවද මේ කොහොමද මේ පරීක්ෂණයේ අරමුණ අපේ ඒක. ඊට පස්සේ මේ සමහර ලාවට සමීපතම ආශ්‍රිතයින් ඉන්නේ ඒ සෞඛ්‍ය වැඩිලධාරී කොට්ටාශයේ නෙමෙයි. එහෙමනම් නැවතත් දිස්ත්‍රික්කයේ හරහා හෝ සමහර ජාතික මට්ටමට යන්න වෙනවා දිස්ත්‍රික්කයක් මාරු වෙනවා නම්. එතකොට ඒ ස්ථානවලත් මේ පරීක්ෂණය මේ විදිහටම යනවා. ඒ අතරතුර අපිට තවත් මුල්ම අවස්ථාවේ මේක උනේ නෑ. ටිකක් පසු කාලයට යනකොට අපිට රෝගීන් තොරතුරු වසන් කරන්න පටන් ගන්නවා. එතකොට තමයි අපිට බුද්ධ්‍යංශවල රාජ්‍ය බුද්ධ්‍යංශයේ උදව් ගන්නත් සිද්ධ වුණා. අපිට සැක හිතෙනවා නම් මෙන්න මේ කියන කොටසේ මේ කියන දේ වෙන්න අමාරුයි කියලා. අපි බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ සහාය ගත්තා. මොකක්ද මේ වෙලා තියෙන්නේ. හැබැයි ඒත් අපි සමීපතම ආශ්‍රිතයේද නැද්ද කියන එක නැවත වතාවක් සොයා බලනවා. මේ අයව නිරෝධායනය කරන්න පෙර. ඊට පස්සේ තමයි අපි නිරෝධායන ක්‍රියාවලිය පටන් ගන්නේ. හැබැයි එතන තමයි අපේ යුද්ධේ පටන් ගන්න. මොකද නිරෝධායන වෙනවා කියන එක දවස් 14ක් කෙනෙක් නිවසක ඉඳලා පහසු දෙයක් නෙමෙයි. එතනදී අපිට සිද්ධ වෙනවා පළවෙනියටම ඒ ගෙදර අයට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න. දැන් නිවසක එක්කෙනෙක් විතරක් නිරෝධායන විය යුතුයි කියන තැනක හිටියොත් එහෙම අනිත් පිරිසට මොකද කරන්නේ? ඔව් සාමාන්‍ය සමීපතම ආශ්‍රිතයන් විදිහට නිරෝධායනය වෙද්දී අපි නිරෝධායනය කරන්නේ නිවසේ සියලුම දෙනා. මොකද ඒගොල්ලන්ගේ නිරාවරණය වීම ඉහළ. නමුත් අපි විදේශ රටක ආපු කෙනෙක් දැන් ගෙදරකට මේ දවස්වල එනවා. ඒ අය නිරෝධායනය වෙන්නේ ඒ පුද්ගලයා විතරයි. මොකද හේතුව ඒගොල්ලන්ගේ අවදානම් කාලය තුළ ඒගොල්ලෝ මේ කාලය ගත කර නිරෝධායන කඳවුරක නිසා. ඒක නිසා අපි ඒ වෙලාවේ පුද්ගලයා පමණක් නිරෝධායනය සිද්ධ කරනවා. නිවසේ සියලුම දෙනා නිරෝධායනය වෙද්දී තමයි තත්ත්වය ටිකක් බරපතල වෙන්නේ. මොකද ආහාර සපයා ගැනීම ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම පවුලක ඉන්න පුළුවන් ගර්භණී කාන්තාවන්, කුඩා දරුවන්, වෙනකුත් නිදන්ගත රෝග තියෙන කණ්ඩායම්. ඒ විතරක් නෙමෙයි මේ දවස්වල දැන් ගෙදර ඉන්න පුළුවන් වුණාට අපි කියන්නේ ගෙදරට එළියට යන්න බෑ. නමුත් ඒ අයට ගෙදර කටයුතු කරන්න පුළුවන්. හදිසි අනතුරු පවා ගෙවල් වල සිද්ධ වෙනවා. ඒතර ඒ වුණත් අපේ ශේෂ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිද්ධ වෙනවා ඒ සියලුම කටයුතු සම්බන්ධීකරණය කරලා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ 1990 ගිලන් රථ සේවාව අපිට සෑහෙන සහායක් දුන්නා කොළඹ දිස්ත්‍රික්කය තුල. ඒ වගේම අපගේ දිසාරෝහල් වල තිබෙන ගිලන් රථ කාර්ය මණ්ඩලය ඒගොල්ලොත් සහයෝගය දුන්නා. මොකද එක් වතාවක් එක යුගයක කියන්නේ මාර්තු මාසයේ අග අප්‍රේල් මාසයේ මුල වෙනකොට අපගේ නිරෝධායන වූ සංඛ්‍යාව 2000කට අධික පිරිසක් එක මොහොතක නිරෝධායන වෙමින් තිබුණා. හිතන්න මේ සියලුම දෙනාගේ සෞඛ්‍ය ප්‍රශ්න විතරක් නෙමෙයි ඊළඟට සාමාන්‍ය අවශ්‍යතා ආහාර කන බොන ටිකෙන් නම් හොයලා අපි හොයලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදී අපිට සහයෝගය ලැබුණ ඇත්තටම පළාත් පාලන ආයතන වලින් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිතුමාගෙන් වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමහර අයට කෑම මිලදී ගැනීමට හැකියාවකුත් නැහැ. එහෙම වුණාම සලාක මාර්ගයෙන් උදව් කරන්නත් අපිට සිද්ධ වුණා. දවස් 14ක් යනකම් වැදගත්ම දේ තමයි අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේගොල්ලන්ට රෝග ලක්ෂණ මතුවෙනවාදයි කියන දේ ආවේක්ෂණය කරන්න අවශ්‍යයි. ඒ ගෙදරට යන්න අවශ්‍ය නැත්නම් දුරකථන මාර්ගයේ මොනවා හෝ ප්‍රමේයකින් මේ තොරතුරු අපිට ගන්න ඕනේ මෙයාට රෝග ලක්ෂණ එනවද ගෙදර කාට හරි. මොකද ඒගොල්ලන්ගේ මුල් අවස්ථාවේ හඳුනා ගැනීමත් මේ නිරෝධායන ක්‍රියාවලියේ එක අරමුණක්. එතකොට මේ දේ දවස් 14ක් යනවා. ඒ දවස් 14 ගියාට පස්සේ එතනින් ඒ කොටස ඉවර වුණාට ඊට පස්සේ රෝගියා සුව වෙලා ගෙදර ආවට පස්සේ නැවතත් ඔවුන් නිවසේ සිටින්න අවශ්‍යයි. ඉතින් මුළු එක රෝගියෙක් සම්බන්ධයෙන් මේ මුළු ප්‍රොසෙස් එක ඉතාමත්ම හොඳින් ගියොත් අවුරුදු අඩුම තරමේ සති 5ක්වත් යන ක්‍රියාවලියක්. ඉතින් මේ දේ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කළා. හැබැයි මේ කියනවා තරම් මේ දේ සුමටව සීමලිය සිදු වුණේ නැහැ. විශේෂයෙන්ම අර ඩොක්ටර් තිලංග කිව්වා වගේ මේක අලුත් රෝගයක් ලෝකයට. ඒ වගේම අපිටත් අලුත් අත්දැකීමක්. සාමාන්‍ය රෝග පාලනය ගොඩක් විතර ලංකාවේ කරන්නේ සෞඛ්‍ය අංශය. නමුත් මේවාර සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශය, පොලිසිය, දේශපාලන අධිකාරිය, විවිධ අමාත්‍යාංශ මේ හැමෝම එකතු වෙලා රෝග පාලනයට එකතු වෙනවා. මේක හැමෝටම අලුත් අත්දැකීමක්. අපි අතර සමහරවිට අපි කියන දේ නෙමෙයි තව කෙනෙකුට තේරුම් යන්නේ. එවැනි ගැටලු තිබ්බා. ආචාර ධර්ම පද්ධතීන් වෙනස්. වටහා ගන්නත් අමාරුයි. ගැටුම් ඇති වුණා. නමුත් හැමදේම අපි ඉගෙන ගත්තා. මුල් අවස්ථාවේදී අපිට තිබිච්ච ගොඩක් ගැටලු අවසාන කොටස් වලට එනකොට සෑහෙන සුමට වෙලා විශේෂයෙන්ම අපිට සමහර මම අත්දැකීමුත් කියන කීප හින්දා සමහර අවස්ථාවලදී අපි නිරෝධායනය කරන්න පෙර අපි හිතනවා මේ ගෙදර මේ පුද්ගලයාට නිරෝධායනය වෙන්න පුළුවන්ද? ඒ ඇසෙස්මන්ට් එක කරනවා. මොකද කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ හැමෝටම ලොකු ගෙවල් තියෙන පළාතක් නෙමෙයි. විශේෂයෙන්ම ඉතා කුඩා නිවාස තිබෙනවා. ඒ කුඩා නිවාසයේ පුද්ගලයන් 10ක් විතර රැඳෙනවා. දවස් 14ක් ඒ මිනිස්සු එතන ඉන්න බෑ. තවත් සමහරවිට පේලියටම තියෙන්නේ එක වැසිකිළියයි එක ටැප් එකයි. එතකොට එතන නිරෝධායනය කරන්න බෑ. ඒතර ඒ වගේ අවස්ථාවල් වලදී අපිට ආරක්ෂක අංශ සහයෝගය ගන්න වුණා. ඒ අයව නිරෝධායන කඳවුරු වලට යවන්න සිද්ධ වුණා. ඒ වගේම තවත් අවස්ථාවල් තිබුණා එකම වත්තේ ගෙවල් කීපයක් තියෙනවා. ඒතර නිරෝධායනය කරන එක කණ්ඩායමයි. එතකොට එතනත් ගැටලු මතුවුණා. ඒතර මෙවැනි අවස්ථාවලදී විවිධ පුද්ගලයන් විශේෂයෙන්ම ආරක්ෂක අංශ අපිට සහයෝගයක් දුන්නා මේ පුද්ගලයන්ව
එම ස්ථාන වලින් ඉවත් කරලා නිරෝධායන කඳවුරු වල වඩාත් ආරක්ෂිත පරිසරයක මේ කටයුත්ත කරන්න. මේ සමහර තැන්වලදී අපි දැක්කා මේ නිරෝධායන කටයුතු වලට හා මේ ක්‍රියාවලියත් එක්ක යනකොට සමහර නිලධාරීන්ට පහර දීම පවා සිද්ධ වුණා ඇත්තටම. ජනතාව කැමැත්තෙන් දැන් ඔබතුමාලා නිරෝධායනයේ විය යුතුයි කියලා ඔබතුමියලා නිර්දේශ කරනකොට ජනතාව බොහොම කැමැත්තෙන් ඒකට දායක වුණාද නැත්නම් බොහොම ලොකු අමාරුවකින්ද මේ නිරෝධායන ක්‍රියාවලියට යටත් කරන්න සිදු වුණේ? ඒක දෙආකාරයි. සමහර අය කියන්නේ මොකද ඒ ඇත්තටම නිරෝධායනය කියන්නේ ඒ අදාළ පුද්ගලයන් විසින් කරනු ලබන විශාල පරිත්‍යාගය. මොකද ඒ අය යම්කිසි රෝගයකට නිරාවරණය වෙලා තිබෙනවා. නමුත් බැලු බැලමට කිසිම රෝගයක් නැහැ. නමුත් මේ කෙනා සමාජයේ අනිත් අයගේ ආරක්ෂාව උදෙසා තමන්ගේ සමාජ නිදහස සති දෙකකට පුද දෙනවා. කියනවා හරි මම එළියට යන්නේ නැහැ. මම ගෙදෙට්ට වෙලා ඉන්නවා සති දෙකක් මම මෙහෙම ඉන්නවා කියලා. ඉතින් ඒ පරිත්‍යාගය කැමැත්තෙන් කරපු ගොඩක් අය හිටියා. පැහැදිලි කරාම ඕව ඇත්ත අපි දන්නවා අවදානම් තත්වයක්. නමුත් අනිත් පැත්තෙන් ගැටලු මතුවෙච්ච අවස්ථා තිබුණා. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු උනේ විශේෂයෙන්ම නිරෝධායනය වෙන්න උනහම මේ අය කොන් වෙන්න වෙනවා සමාජයේ. මේ දැන් වීදියේක ඉන්නවනම් එක ගෙදරක නිරෝධායනය වෙනවා නම් අම්මෝ අර ගෙදර කොරෝනා රෝගියෙක් හින්දලා තියෙන හින්දා කොරෝනා තිබුණා වගේ විවිධ මතිමතාන්තර දුර්මත සමාජයට ගිහින් ඒ අය අපහසුතාවයට පත් වෙනවා. එතකොට ඒ හින්දාම සමහර අය කියනවා අනේ අපිව නිරෝධායනය ඕනනම් කරන්න බෝඩ් අලවන්න නම් එපා. අපි ඉන්නම් ගෙදෙට්ට වෙලා කියලා. ඉතින් ඒකට හේතු උනේ ඇත්තටම විවිධ කියන්නේ ඇත්තටම හුඟක් අයට මේ නිරෝධායනය කියන ක්‍රියාවලිය සිදුවෙන දේ අවබෝධයකින් තොරව සිදු වූ දෙයක්. මොකද නිරෝධායනය වෙන නිවසක හිටියා කියන අයට ඒ ගෙදරට කාටවත් යන්න බෑ. ඒ අයට පිටතට ඉන්න බෑ කියන එක විතරයි තියෙන්නේ. නමුත් දුරකථනයෙන් කතා කරන්න පුළුවන්. සෞඛ්‍ය කණ්ඩායම් වල උදව්බතු ඒගොල්ලන්ගේ අනුබද්ධනුම ඇතිව ආහාර ලබා දෙන්න පුළුවන්. උදව් කරන්න පුළුවන් ස්වේච්ඡාවෙන්. ඒ කිසි ගැටලුවක් නැහැ. ඒ අයට දැන් හිටියා කියලා ප්‍රශ්නකුත් නැහැ. නමුත් සමාජගත වෙලා තියෙන සමහර ආකල්පත් එක්ක ගැටුමක් ඇති වෙච්ච අවස්ථා තිබුණා. ඒ ආකල්ප ගැන ඇත්තටම වචනයක් කියන්නට ඕනේ මේ වෛද්‍යතුමිනි. මොකද අපිට අහන්න ලැබිච්ච දේවල් තිබුණා. අර නිරෝධායන වෙන නිවසක් තියෙනවා නම් මුළු ගමම ඒ ගෙදර මිනිස්සු ඉන්න එකටත් විරෝධය දක්වමින් වැඩ කරන අවස්ථාවක් තිබුණා. තාමත් ඒක හිම්මමද? අඩුයි. මුල් අවස්ථාවේ ටිකක් බරපතල ලෙස තිබුණා. විශේෂයෙන්ම කියනොනේ මේ උගත් බුද්ධිමත් ජනතාවගෙන් තමයි වැඩිම විරෝධය එල්ල වුණේ. නමුත් දැනුවත් කිරීම හරහා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ අපේ සෞඛ්‍යවාදී නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒගොල්ලෝ සමහර නිවෙසින් නිවසට ගිහින් මේ දැනුවත් කිරීම කරපු අවස්ථා තිබුණා. සියලුම දෙනා. ඒ වගේම අපේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් එයාලගේ සේවාවෙනුත් ඔබට ගිහින් මේකට උදව් කරපු අවස්ථා තිබුණා. දැනුවත් කිරීම හරහා අපිට සෑහෙන දුරට මූලිකවම ඇතිවෙච්ච ලොකු ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් වුණා. නමුත් තවමත් ඊයේත් ඒ වගේ ඉඳහිට වාර්තා එනවා නිරෝධායනය කරන්න ප්‍රතික්ෂේප කරපු අවස්ථාවල්. නමුත් හැමෝටම දැනගන්න තියෙන්නේ මේ තමන් මේ සිද්ධිය සිදු කරන්නේ සමාජය වෙනුවෙන් රටට කරන්න තියෙන ලොකුම සේවාවක් නිරෝධායනය. එය අනිකුත් අය දැනගන්න ඕනේ අගය කරන්න. මේගොල්ලන්ගේ මේ කරන කැපකිරීම තමයි අපි හැමෝගෙම ආරක්ෂාව. පැහැදිලි. ඔබ නිවසේ සිටිපු වෙලාවේදී ඔබේ නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ එකතු කරගත්ත වෙලාවේදී මේ ශාස්ත්‍රීය වෛද්‍ය නිලධාරීතුමියලා ඒ වගේම වසංගතයකගේ වෛද්‍යතුමන්ලා මේ හැමෝම උදේරෑ මහන්සි වුණේ තමන්ගේ ගෙදර දේවල් වලට නෙමෙයි මේ රටේ ඇති වෙලා තිබෙන සෞඛ්‍ය පද්ධතියේ ගැටලුව निराකරණය කරන්න. ඒ නිසා මේ කාලවකවානුව තුළදී ඔවුන් කළ කාර්යභාරය පිළිබඳ අපට වචනෙන් කියා නිම කරන්නට බැරි තරම් මහා විශාල කැපකිරීමක් ඔවුන් සිදු කළා. ඇත්තටම පොකුරක් වාර්තා වෙනවා කියන්නේ ඔවුන්ගේ වැඩ තවත් වැඩි වෙනවා කියන එක. පොකුරු පිළිබඳ අවධානමක් ඇති වෙනවා කියන්නේ ඔවුන්ට තව තවත් රැය නිදිවරාගෙන වැඩ කරන්න සිද්ධ වෙනවා කියන එක. වසංගත විද්‍යා ඒකකයේ පැත්තෙන් කතා කරොත් වෛද්‍යතුමනි ඇත්තටම මේ කාලවකවානුව ඔබතුමන්ලගේ කාර්යභාරය ගෙවුණු විදිහ ටිකක් අපිට පැහැදිලි කරොත්. ඇත්තටම චාමර ඒක වචනෙන් කියන්න බැරි තරම් කාර්යභාරයක් සිද්ධ වුණා. ඒ වගේම තමයි අපිට ඉතාම ආයාසර කාල පරිච්ඡේදයක්. මොකද සාමාන්‍යයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩ කොහොමත් අනිත් අපගේ ආයතන වලට සාපේක්ෂව ටිකක් වැඩි. මොකද අපි රෝගාවේක්ෂණය කියන එක අපිට එහෙම කල් දාන්න පුළුවන් එකක් නෙවෙයි. යම් තැනක යම්කිසි ගැටලුවක් ආවොත් අප හිතන්නේ යම්කිසි ආසාදනයක් යනවා කියන එක අපිට රෝහලකින් හෝ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයකින් වාර්තා වෙච්ච ගමන්ම අපි ශනිකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට එතෙන්දී අපිට රටේ කොතනද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි වහා මේ තැන් වලට ගිහිල්ලා ඉක්මනට යන තරමට අපි අපේ නිවාරණ කටයුතු වඩා සාර්ථකයි. ඉතින් දැන් මෙතෙන්දිත් ඇත්තට අපි මේ දැනුම තමයි පාවිච්චි කරේ. ඉතින් මෙතෙන්දී නමුත් වෙනස තියෙන්නේ මේක අලුත් රෝගයක්. ඒකට දැන්ටත් සාමාන්‍යයෙන් ලෝකයට තියෙන්නේ මාස 6ක වගේ අත්දැකීමක්. ඉතින් මේක පටන් ගන්නකොට අපිට තිබ්බේ මාස 2ක 3ක වගේ අත්දැකීමක්. ඉතින් මෙතෙන්දී අපි ඇත්තටම ගොඩක් පාවිච්චි කරේ කලින් අපි අර ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් අපි පාවිච්චි කරපු දැනුම තමයි පදනම් කරගෙන පාවිච්චි කරේ.
මෙතෙන්දී දැන් අපේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විදිහට විශාල වශයෙන් සම්බන්ධීකරණය කිරීම කරන්න සිද්ධ වෙනවා. දැනටත් අපි ඒක කරනවා විශාල ආයතන සංඛ්‍යාවක් සමග. ඒ කියන්නේ දැන් මෙතුමි කිව්වා වගේ රාජ්‍ය බුද්ධ්‍යංශ, ඊළඟට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම තමයි රාජ්‍ය යාන්ත්‍රණය, ඒ වගේම තමයි දැන් බණ්ඩාරනායක ගුවන්තොටුපොළ, දැන් මේ දවස්වල විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉතින් ඔය ආදී කාණ්ඩායම් එක පැත්තකින් සම්බන්ධීකරණය අතර ඒ දැනුම සහ එතනින් සොයාගත්ත දේවල් ක්ෂේත්‍ර අධීක්ෂණ කණ්ඩායම් වන අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වා සෞඛ්‍ය ඒ වගේම තමයි පෞල් සෞඛ්‍ය සේවිකාවන් දක්වා අපේ ඉන්නවා දිස්ත්‍රික් හැම දිස්ත්‍රික්කයක් සඳහාම ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරු අපි කියන රීජනල් එපිඩිමියොලොජිස්ට් කියලා ඒ අය හරහා අතර ඒ අය තමයි අපි කෙලින්ම සම්බන්ධ වෙන්නේ. ඒ අය මාර්ගෙන් ඒ අයගේ අදාළ දිස්ත්‍රික්කවල සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්මීන් හරහා තමයි එම ක්ෂේත්‍රවලට යන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ දෙපැත්තෙම සම්බන්ධීකරණය. ඒ අයගේ ගැටලු අපි නැවත අපිට එනවා. අපි නැවත අදාළ ආයතන වලට දැනුම් දෙනවා. ඉතින් ඒ ආදී වශයෙන් බැලුවහම මේක ඇත්තටම ඉතාම වෙහෙසකර කාර්යයක්. ඉතින් අපේ වසංගත රෝග විද්‍යා ඒකකය මම හිතන්නේ මාර්තු 11 වෙනිදායින් පස්සේ මේ දක්වා කිසිම නිවාඩුවක් ගත්තේ නැහැ. දවස් 7ම වැඩ. දවස් 7ම වැඩ. ඉරිදා සෙන්සුරාදා පෝය අලුත් අවුරුදු වෙසක් හැම දවසෙම වැඩ. ඉතින් ඒ වගේම තමයි අපි උදේ පටන් ගත්තම සාමාන්‍යයෙන් එදාට එන සියලුම රෝගීන් සම්බන්ධ කටයුතු එදා දවසේ ඉවර කරලා තමයි යන්නේ. ඔබ දන්නවා සාමාන්‍ය බැංකුවලත් කරන්නේ එදා කටයුතු සියල්ල ඉවර කරනවා. මොකද පහවදාට අපි තියන්නේ නැහැ. ඉතින් එහෙම ක්‍රමවේදයක් ඒට සමාන එකක් තමයි කරන්නේ. ඉතින් මොකද ඒ සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඒ දවස් ඇතුළතම අපි ඉවර කරන්න මහන්සි ගන්නවා. මොකද නැත්තම් මේක එකතු වුණාම කරන්න බෑ. ඒ වගේම මොකද මේක ප්‍රමාද වෙන්න පැතිරීම වැඩි. ඉතින් ඒ හින්දාත් අපි මේක එදා දවසේ වැට්ටික එදාම ඉවර කරන්න මහන්සි ගන්න. ඉතින් සමහර දවසට අපි ගෙදර යනකොට රෑ 11යි 12යි වෙච්ච අවස්ථාත් තියෙනවා. නමුත් පහුදා උදේ නැවත එන්න ඕන. ඉතින් ඒ ආදි වශයෙන් විශේෂයෙන්ම අපේ ගෙවල් වලිනුත් අපිට මේකට විශාල සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒකත් අපි මේ වෙලාවේ අගය කරන්න ඕන. ඒ සියලු දෙනාගෙන් ලැබෙන සහයෝගය. ඇතරම ඒ දේවල් අපි මේ වෙලාවේ කතා කරේ වසංගතය ව්‍යාප්ත වීම දැන් කී දෙනෙක් ඉන්නවද, ඒ පොකුරේ කොච්චර සක්‍රියද, ඒ පොකුර නිවාරණය කරන්නේ කොහොමද කියන දේ. හැබැයි මේ පිටුපස මේ අර ස්ථානීය වාර්තාවේ සිට සාමාන්‍ය උදෑසන 10ට පෙර දවසේ උදෑසන 10ට අදාළ වුණු සියලුම වාර්තාවන් එක්ක සකස් කරන වාර්තාවේ සිට ගත් විට මේ හැම දෙයකදීම වුන් කරපු කාර්යභාරය පිළිබඳ අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව කතා කළ යුතුයි. ඒ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අප ඉතාමත්ම ප්‍රශංසා කරනවා මේ මොහොතේදී ඒ කරන ලද කැපකිරීම හා සම්බන්ධයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ ගත් විටදී වෛද්‍යතුමියනි තවමත් නිරෝධායනය වෙන පිරිස් ඉන්නවාද? මේ වන විටදී අපිට ඒ පිළිබඳ තොරතුරු ටිකක් කිව්වා. ඔව් මේ වෙන විටත් නිරෝධායනය වෙන පිරිසක් සිටිනවා නිවෙස් තුල. ඒගොල්ලන්ගේ අර දෙවනි ස්ටේජ් එකේ ඒගොල්ලෝ නිරෝධායන කඳවුරු වල සිට පැමිණිලා ඊළඟ දවස් 14 ගත කරන කණ්ඩායම මේ වෙන විට 600කට ආසන්න ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම නිරෝධායනය වෙමින් පවතිනවා. හැබැයි එතනදි සිද්ධ වන්නේ ඒ පුද්ගලයා පමණයි නිරෝධායනය වෙන්නේ. එතන එකම දේ පවුලම රටින් ඉඳලා આવොත් නම් සියල්ලම නිරෝධායනය වෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙක් පමණයි නිරෝධායනය වෙන්නේ. එතනදී අර කලින් කිව්ව තරම් බරපතල තත්වයක් නෑ. මොකද ගෙදර අනිත් අයට එළියට යන්න පුළුවන්, ඒ අයට සලකන්න පුළුවන්. එකම දේ ඒ පුද්ගලයා ගෙදර අනිත් අයගෙන් ඉවත් වෙලා ඉන්න අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම වැඩිහිටිය අයගෙන් වයස්ගත පුද්ගලයන්ගෙන් ඒ වගේම නිදන්ගත රෝග තියෙන අයගෙන් වෙන් වෙලා සිටින්න අවශ්‍යයි. වෙන් වූ තමන්ටම වෙන් වූ කෝප පිඟන් භාවිතා කරන්න අවශ්‍යයි. ඒ වගේම බාත් รู ම් සරි වැසිකිලි භාවිත වෙන පස්සේ තමන්ට ගෙදර තියෙන එක වැසිකිලියක් වගේ නම් ඒක පිරිසුදු කරන්න අවශ්‍යයි අනිත් අය එනවට යන්න කලින්. මෙවැනි ක්‍රමවේද භාවිතා කරමින් ගෙදර ඉන්න එක තමයි ඇත්තටම සිදු වෙන්නේ. හැබැයි අපිට යම්කිසි අවස්ථාවක සිද්ධ වෙනවා නැත්නම් විට නිවසම නිරෝධායනය කරන්න වෙන අවස්ථාවක් තිබුණා. මොකද මේ අය මේ කියන කිසිම පිළිවෙතක් පිළිපදින්නේ නැතිකොට. මූලික නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරලා දෙවනි සති දවස් 14 ගත කරමින් සිටිද්දී පරීක්ෂණ සිදු කරලා ආසාදිත වුණු හමු වෙලා තියෙනවද? අපේ දිස්ත්‍රික්කයේ මේ ඊයේ පෙර මේ මාස දෙක තුල නැහැ. නමුත් ඊට පෙර අපිට හිටියා මේ රෝගී. ඒ කියන්නේ මුල් දවස් 14 නිරෝධායන වෙලා ඉතිරි දවස් 14 වුණත් අවදානම පැවතිය හැකියි. පවතින්න පුළුවන්. ඒක තමයි ඇත්තට මේ එහෙම අපි තියලා තියන්නේ තෙන්නේ හේතුව නිසාම තමයි. මොකද අපි දන්නවා PCR පරීක්ෂණය කියන්නේ අනිවාර්යයෙන්ම ඒක හරි ඒක පොසිටිව් නම් හරි. නෙගටිව් කියන්නේ සමහර විට විවිධාකාර හේතු නිසා රෝගයේ ශරීරයේ තිබිලා අහු නොවෙන්න ඉඩ තියෙනවා, විශේෂයෙන්ම ඔබට රෝග ලක්ෂණ නොමැතිනම්. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම දෙවෙනි දවස් 14ත් නිවසේ රැඳෙන එක අත්‍යවශ්‍යයි සමාජයත් සමග ගැටෙන්නේ නැතුව. අපි දැන් අවසන් මිනිත්තු කිහිපෙ ඉන්නේ. දැන් මේ වැඩේ ඉවර වෙන කාලවකවානුවක් කියන්නත් බෑ. ඒ වගේම
නිරෝධායන කටයුතු දැන් විදේශගත පිරිස් එන්න පටන් ගත්තයින් පස්සේ නිරෝධායන කටයුතු දියත් වෙනවා. ඉන්පසු ඔය ශේෂ්ත්‍රයටත් 14 අදාළ වුණොත් ඔවුන්ගේ කටයුතුත් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඉදිරිය වෙනුවෙන් කොහොමද ඔබතුමියලා සැලසුම් කරලා තියෙන්නේ? නිරෝධායන මධ්‍යස්ථාන වැඩි කරගන්නටත් වේද කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව? දැනට මම හිතන්නේ ගන්න පුළුවන් සියලුම ස්ථානවල නිරෝධායන මධ්‍යස්ථාන විශේෂයෙන්ම යුද හමුදා සහ හමුදා කණ්ඩායම් තමයි ක්‍රියාත්මක කරවගෙන. නමුත් අපි සහයෝගය දක්වන විශේෂයෙන්ම නියැදි පරීක්ෂණ සහ අවසාන පරීක්ෂණ සඳහා අපේ සහයෝගය ලබා දෙනවා. සහ විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වුනහම අපි උදව් කරනවා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය මගින්. ඒ අරුණහම අපි දැනට ජන ජීවිතය යටත්වට පත් කිරීම සඳහා අවශ්‍ය වෙන මඟ පෙන්වීම කටයුතු විශේෂයෙන්ම ආයතන සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන උපකාර කරනවා විවිධ ආයතනවලට. සමහර ඒක සෞඛ්‍යවාදී නිලධාරී කාර්යාල මට්ටමින් සිද්ධ වෙනවා. නමුත් සමහර රට සංකීර්ණ අවස්ථා සඳහා අපි ඍජුවම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් උපදෙස් අපේන අවස්ථාත් තිබෙනවා. ඊට අමතරව අපගේ රෝහල් පද්ධතිය සහ සායන කටයුතු නැවතත් යථාර්ථයට පත් කරගෙන සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න ඕනේ. ඒ සඳහාත් මෙහෙයුම් මෙන්විට යනවා. ඒ වගේම ඩෙන්ගු රෝගයත් හිසෝසමින් පවතිනවා. ඒ සඳහාත් අපි කටයුතු කරමින් යනවා. මේ කටයුතු තිබෙනවා. මේ සියලුම දේවලුත් එක්ක අපේ නියැදි පරීක්ෂණ සහ අනෙකුත් PCR පරීක්ෂණ විශේෂයෙන්ම නිරෝධායන කඳවුරු වලට හුඟක් වෙලාවට දැන් මේ හුඟක් මෑත කාලේදී අපිට සිද්ධ වුණා මෙයා එනකොටත් පරීක්ෂණ කරනවා යනකොටත් පරීක්ෂණ කරනවා. එතකොට ඒ කටයුතු වලටත් පූර්ණ කාලීන කැප වූ කණ්ඩායමක් ඉන්න මම මෙතන මතක් කරන්න ඕනේ අපේ මෙහෙයුමට දායක වූ සියලුම දෙනා සෞඛ්‍යවාදී නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ රියදුරන් කාර්ය සහායකයින් මේ මුළු කණ්ඩායමම පහුගිය කාලය තුල ડોક્ટર තිලංකේ වගේ පැය 24 මොකද සාමාන්‍යයෙන් අපේ මහජන සෞඛ්‍ය සේවාව පැය 8යි සාමාන්‍ය කාර්යාලීය සේවාවක්. නමුත් පැය 24ම නතර වෙලා කැම්ප් කරගෙන වැඩ කරපු කාලයක් තිබුණා. දැනටත් හුඟක් වෙලාවට එහෙම තමයි යන්නේ. ඒ වගේම අපේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට යනකොට තරා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ප්‍රමුඛ කණ්ඩායම තරාතිරම නොබලා මේ මගේ විෂයපතයයි කියලා වෙන් කරේ නෑ හැම කෙනාම උපරිම දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම හමුදාවෙන් සහයෝගය ලැබුණ විශේෂයෙන් පොලිසියෙන් මේ දවස්වල නිරෝධායන කටයුතු කඳවුරු ආශ්‍රිතව යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් ඒ වෛද්‍යවරුන් නාවික හමුදා ගුවන් හමුදා ඒ වගේම පොලිස් වෛද්‍ය කණ්ඩායම අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා අනිකුත් රාජ්‍ය නිලධාරීන් ඇතුළුව. හොඳයි. අවසාන වශයෙන් වෛද්‍යතුමනි මේ මොහොතේදී අපට පුංචි පැහැදිලි කිරීමක් කරන්න අපිට මිනිත්තුවක් දෙකක් විතර තියෙන්නේ. නාවික හමුදා පොකුර පිළිබඳ ඒ වගේම අනිකුත් පොකුරු සක්‍රිය වීම පිළිබඳ යම් ආකාරයෙන් බියක් දැන් පළ වෙලා තියෙනවා. පොකුරක් ඇති වේවිදෝ කියන ප්‍රශ්නේ මත. ඒ නිසා මේ මොහොතේ පවතින තත්ත්වයක් එක්ක ඉදිරියේදී වැඩි වේද වැඩ අඩු වේද? ඇත්තටම ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් නාවික හමුදා පුකුර නම් මම අර කලින් කිව්වා වගේ ක්‍රමිකව අඩු වෙගෙන තමයි යන්නේ. ඉතින් අපිට ඒක සම්පූර්ණයෙන් ගොළුෙන් අයින් කරන්න බැරි වුණාට හිතපිච්ච බර දැන් ඇත්තටම යම් ප්‍රමාණයක් අඩුයි. ඊළඟට දැන් මේ විදේශවල සිට පැමිණි අයවලුනුත් අපි මේ අදාළ නිරෝධායන කඳවුරු වල නිරෝධායනය කරමින් තියෙනවා. ඉතින් නමුත් දැන් රෝහල් පද්ධතියට එන ප්‍රමාණය ඔබ දකින්න ඇති දවසින් දවස වැඩි වෙනවා. මොකද එන්නෙම ආසාදනය වෙලා. ඉතින් ඒ හින්දා අපි දැන්ට තීරණය කළා තියෙනවා තවත් රෝහල් සංඛ්‍යාව වැඩි කරන්න. දැනට අපේ රෝහල් 8ක් තමයි මේ සඳහා සූදානම් කරලා තිබ්බේ. ඊට අමතරව දැන් හම්බන්තොට රෝහලත් ඒ වගේම ඉදිරියේදී බොහෝ විට තෙල්දෙනිය රෝහලත් අපි මේ සඳහා එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ටත් මේ මූලික කටයුතු ඉවරයි. හම්බන්තොට රෝහලේ නම් දැන්ටමත් අපි රෝගීන් උත්තර අඳවලා තියෙනවා. ඉතින් එතන තමයි ඒ කටයුතුත් ඒ විදිහට කරගෙන යනවා. ඉතින් පෞද්ගලික සතිය ඇත්තටම යම් සිදුවීම් වුණා. අපි ඒවා විස්තරාත්මකව මම දැන් සියලුම දෙනා දන්නවා. නමුත් ඒවයින් ඒ වගේ සිදුවීම් නැවත සිදු නොවේවා කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. ඒක සියලු දෙනාගේම වගකීමක්. මොකද එහෙම වුණොත් එහෙම අපි රජයක් විදියට ඊළඟට රටක් විදියට මේ මාස ගාණක් තිස්සේ අපි වෙච්ච මහන්සිය යම්කිසි යුතුයකින් අඩු වෙලා නැවත පොකුරු ඇතිවීමේ අවදානමක් එන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතාම කල්පනාකාරීව වැඩ කරන්න සියලුම තරාතිරම් වල අයගෙන් මම මේ ඉල්ලා සිටින්නේ. මොකද මේක අපේ රටක් විදියට කරන ව්‍යායාමයක්. අපේ සියලුම දෙනා අපේ වගකීම් කොටස ඒ මාත්‍රේ ඉෂ්ට කරන්න ඕන. අපි වෛද්‍යවරු විදියටත් ඔබ සියලු දෙනා රටේ අනිකුත් විවිධ නිලතල දරන අය විදියටත් අපි අපගේ කොටස රට වෙනුවෙන් ඉටු කරන්න ඕන. මොකද එහෙම නැතුව තනියෙන් අපිට මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ වසංගතයක් මේ පාලනය කිරීම සඳහා සියලු දෙනාගේම දායකත්වය අවශ්‍යයි. අද අපි කතා කළේ ශ්‍රේෂ්ඨයේ පවතින භූමිකාව සහ ඒ වගේම වසංගත විද්‍යා ඒකකයේ විදිහට මේ මොහොතේ රටේ සහ ලෝකයේ පවතින තත්ත්වය පිළිබඳ. යනුව තිලංගරුවන් පතිරණ වෛද්‍යතුමනි, හිමාලි ජයකොඩි වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. හෙට දවසේදීත් ඔබ දැනුවත් කරන්නට අප සූදානම්. ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම යහපත් නිරෝගී දවසක්.